ආයුබෝවන් දුවේ පුතේ ගුරුගෙදර රූපවාහිනී අධ්‍යාපන වැඩසටහන් මාලා වෙනුවෙන් අදත් මා ඔබේ ආලින්දර පැමිණියේ 12 ශ්‍රේණිය තොරතුරු හා සංනිවේදන තාක්ෂණ පාඩම් මාලාවේ තවත් එක් පාඩමක් ඔබ සමග බෙදා හදා ගන්න. දරුවනේ අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ 12 ශ්‍රේණිය ICT පාඩමෙහි අංකිත පරිපත. එමෙන්න ලොජික් සර්කිට් කියන පාඩම මේ පාඩමේ 6 වෙනි කොටසයි අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. දරුවනේ මේ පාඩමේ අද මේ කතා කරන කොටසෙන් ඔබට අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා අංකිත පරිපතවල මධ්‍ය සැකසුම් මේකේ තනුම් මේකක ලේස භාවිතා කරන අංකිත පරිපත කීපයක් ගැන. ඒකම මතකයක ගොඩනගා ගන්න එහෙම නැත්නම් එකතු කිරීම අඩු කිරීම වැනි සුළු කිරීම සඳහා මධ්‍ය සැකසුම් මේක තුළ භාවිතා කරන පරිපත කොහොමද සැකසලා තියෙන්නේ කියලා අපි අද කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් දරුවනේ ඔබ අද පාඩමට ඕන කරන සටහන් සකසා ගන්න ඔබට අවශ්‍ය වෙන පොත් පෑන් පැන්සල් ලෑස්ති කරගෙන සුවපහසුව ඉඳගෙන මේ පාඩමත් එකතු වෙන්න කියලා ආරාධනා කරමින් අපි පාඩමට ප්‍රවේශ වෙනවා. දුවේ පුතේ මේ පාඩමේදී අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ හතරවන නිපුණතාව. මේ නිපුණතාව යටතේ මූලික අංකිත පරිපත සඳහා උපාංග නිර්මාණය කිරීමේ කතාව සඳහා නැත්නම් නිර්මාණය කිරීම සඳහා තාර්කික ద్వාර භාවිතා කරන්නේ කොහොමද නැත්නම් අංකිත පරිපත භාවිතා කරන්නේ කොහොමද කියලායි අපි සාකච්ඡා කරන්නේ. හොඳයි දරුවනේ මේ නිපුණතා මට්ටමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ මධ්‍ය සැකසුම් මේකකේ තනුම් මේකක ඒකම් භෞතික මතකයේ නැත්නම් මතක ඒකකවල තනුම් ඒකක ලෙස සැලකන්නේ මොනවාද ඒ තනුම් ඒකක ගොඩනැගෙන්නේ කොයි ආකාරයෙන්ද කියන එකයි අද අපි කතා කරන්නේ. හොඳයි. එතකොට දරුවනේ මෙහිදී කතා කරන්න බලාපොරොත්තු වෙන මේ අද පාඩමෙන් ඔබ සාක්ෂාත් කරගන්න බලාපොරොත්තු වෙන ඉගෙනුම් ඵල ගැන මම දැන් කතා කරන්නේ. මෙන්න මේ ඉගෙනුම් ඵල ඔබ අද පාඩම තුලේ ලබා ගන්න නැත්නම් ළඟා කරගත යුතු වෙනවා. දුවේ පුතේ මධ්‍ය සැකසුම් මේකේ තනුම් මේකක මොනවාද ඒවා කොයි ආකාරයෙන්ද ගොඩනැගෙන්නේ කියලා ඔබ හඳුනා ගත යුතු වෙනවා. ඒකම අර්ධාකලන පරිපත ආකලනය කියලා කියන්නේ එකතු කිරීම. ඔබ දන්නවා මධ්‍ය සැකසුම් මේක තුල තමයි එකතු කිරීමේ කතාව නැත්නම් එකතු කිරීමේ સિદ્ધාන්තය සිද්ධ වෙන්නේ. මේ එකතු කිරීමේ સિદ્ધාන්තය සිද්ධ වීමේදී අපි පරිපත වර්ග දෙකක් මෙහිදී භාවිත කරනවා. එකක් තමයි අර්ධාකලනය. අනිත් එක පූර්ණාකලනය. මේ අර්ධාකලන පරිපත ගොඩනැගෙන්නේ කොහොමද කියන එක ඒ අර්ධාකලන පරිපතත් අංකිත පරිපතවල කොටසක්. ඒක කොහොමද ගොඩනැගෙන්නේ කියන එක අද පාඩමේදී ඔබ හඳුනාගත යුතු වෙනවා. ඒකම මේ අර්ධාකලන පරිපතවල තාර්කන ద్వාර නැත්නම් අංකිත පරිපතේ ගොඩනගා ගන්න ඔබට පුළුවන් වෙන්න ඕන. ඒකම අපිට පූර්ණාකලන පරිපතය මම දැන් මොහොතකට කලින් කිව්වා පූර්ණාකලනයක් සිද්ධ වෙනවා කියලා. මේ පූර්ණාකලන පරිපතය කොහොමද සැකසෙන්නේ ගොඩනැගෙන්නේ කියලා අද පාඩමෙන් ඔබ ඉගෙන ගත යුතු වෙනවා. ඒකම පිළිපොළ නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් කියලා අපි හඳුන්වනවා. මේ ෆ්ලිප් ෆ්ලොප් කියන්නේ දුවේ පුතේ ප්‍රධාන මතකයේ තනුම් මේකක කියලා සලකන්නේ. පරිගණකයේ මතකයේ ගොඩනගා ගන්න මූලික වෙන સિદ્ધාන්තය තමයි මේ පිළිපොළ නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් කියන સિદ્ધාන්තය. මෙන්න මේ સિદ્ધාන්තය ඔබ හඳුනාගත යුතු වෙනවා. මෙන්න මේ දේවල් තමයි අද පාඩම තුල ඔබ ළඟා කරගත යුතු ඉගෙනුම් ඵල හැටියට අපි දකින්නේ. හොඳයි. අපි පාඩම දෙසට යමු වෙනවා නම් පාඩමේ ආරම්භයේදී මම ඔබට කිව්වා මධ්‍ය සැකසුම් මේකකේ තනුම් මේකක වර්ගයක් ගැන. මධ්‍ය සැකසුම් මේක කියලා කියන දුවේ පුතේ පරිගණකයේ මොලේ ලෙස අපි හඳුන්වන නැත්නම් පරිගණකය තුල තියෙන සියලුම ක්‍රියා පාලනය කරන සකසන උපාංගය. මේ මධ්‍ය සැකසුම් මේකක ඇතුලේ ප්‍රතික්‍රියා නැත්නම් විවිධ පරිවර්තන ගණනාවක් සිද්ධ වෙනවා. මේ සැකසීම් සඳහා භාවිතා කරන එක ඒකකයක් තමයි අංක ගණිත හා තර්ක ඒකකය. මේ අංක ගණිත හා තර්ක ඒකකයෙන් තමයි දුවේ පුතේ මධ්‍ය සැකසුම් මේකේ වදින් ලබා දෙන එකතු කිරීම අඩු කිරීම තර්කානුකූල තීරණ ගැනීම සංසන්දනය කිරීම වඩා විශාලද වඩා කුඩාද සමානද අසමානද මෙන්න මේ හැමදේම සිද්ධ වෙන්නේ මේ අංක ගණිත හා තර්ක නැත්නම් ඇරිත්මැටික් ඇන්ඩ් ලොජික් යුනිට් ALU කියලා හඳුන්වන යුනිට් එකේ තුල. මේ යුනිට් එක තුල තියෙන ප්‍රධානම સિદ્ધාන්තයක් තමයි ආකලන නැත්නම් එකතු කිරීමේ સિદ્ધාන්තය. මේ එකතු කිරීමේ સિદ્ધාන්තය සඳහා භාවිතා කරන පරිපත වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි අර්ධාකලන පරිපතය. අනිත් එක පූර්ණාකලන පරිපතය. මෙන්න මේ පරිපත දෙක අද අපි කතා කරන්නයි යන්නේ. හොඳයි. මේ පරිපත දෙක ඔබ අපි මේක සාමාන්‍යයෙන් ඉංග්‍රීසි භාෂාවෙන් භාවිතා කරන්නේ half adder එහෙම නැත්නම් full adder කියලා. සිංහලෙන් අපි අර්ධාකලනය සහ පූර්ණාකලනය කියලා හඳුන්වනවා. අපි යමු මේ පරිපතේ කොහොමද සැකසෙන්නේ කියලා. ඒකම තව දෙයක් ඔබට දැනගන්න ඕනේ. මම ඔබට කිව්වා මතකයක ගොඩනගෙන ආකාරය. මතකයක ගොඩනගෙන්න නම් පරිපතය තුල බිට් එකක් නැත්නම් බිටුවක් ගබඩා කරලා තියාගන්න හැකියාව ලැබෙන්න ඕනේ. මොකද මතකයක් කියලා කියන්නේ අපි කිසියම් පරිගණක තුල දත්තයක් ගබඩා කරන්නේ බිටු වශයෙන්. ඒක ඔබ දන්නවා.
එතකොට බිට්ටු ගබඩා කරලා තියාගන්නම් ඒ බිටුව බිඳුව හෝ එක හෝ යන බිටුව රඳවා තබා ගැනීමේ හැකියාවක් මේ පරිපථය තුළ ගොඩනගෙන්න ඕනේ. මේ රඳවා තබා ගැනීම සඳහා භාවිතා කරන පරිපථය තමයි පිළිපොළ කියලා කියන්නේ. මේ රඳවා තබා ගැනීම සඳහා භාවිතා කරන එක පිළිපොළේ තියෙන එක අංගයක් තමයි ප්‍රතිපෝෂණ ලූප් නැත්නම් ෆීඩ්බැක් ලූප් එක කියලා කියන්නේ. එතකොට මේ ෆීඩ්බැක් ලූප් එක භාවිතා කරලා තමයි අංකිත පරිපථය තුළ දත්තයක් රඳවා තියාගෙන නැත්නම් ගබඩා කරලා තියාගන්නේ. මූලික වශයෙන් මේ ගබඩා තියාගන්නේ බිටු එකයි. නමුත් ඔබ දන්නා මතක උපාංගයක් කියලා කියන්නේ බිටු ගණනාවක් මෙගාබයිට් ගිගාබයිට් වගේ මතක ධාරිතාවක් තියාගන්න හැකියාව තියෙන්න ඕනේ. එහෙනම් මේ වගේ බිටු එක බැගින් මේ පරිපථය ඊටාත්ම සංකීර්ණ ව්‍යුහයක් දක්වා වර්ධනය වෙනවා කියන එක ඔබට මම පැහැදිලි කරන්නම් ඉදිරියේදී. හොඳයි. අපි අංකිත පරිපථයක් ගත්තොත් දුවේ පුතේ පරිපථය කොටස් දෙකකට වෙන් වෙනවා. දැන් මේ අංකිත පරිපථය ගැන කතා කරනකොට අංකිත පරිපථ වර්ග දෙකක් අපිට දකින්න පුළුවන්. එකක් තමයි සංයෝජන පරිපථ. අනිත් එක තමයි අනුක්‍රමික පරිපථ. සංයෝජන පරිපථ අපි කියනවා කම්බිනේෂනල් සර්කිට්ස් කියලා. අනුක්‍රමික පරිපථ අපි කියනවා සීක්වෙන්ෂල් සර්කිට්ස් නැත්නම් සීක්වෙන්ෂල් සර්කිට්ස් ආකාර කියලා. මේ පරිපථ වර්ග දෙකෙන් සංයෝජන පරිපථ සාමාන්‍යයෙන් අපි නිතර දෙවිල දකින්න හම්බ වෙන පරිපථ. ඒ කියන්නේ ඔබ අංකිත ద్వාර පාඩමේදී ඔබ සාමාන්‍යයෙන් හදන පරිපථය මේ සංයෝජන පරිපථ කියලා ගන්න. අපි ආදාන කීපයක් අරගෙන ඒ ආදාන එකතු කිරීම වගේ දේවල් කරන්න පාවිච්චි කරන පරිපථ තමයි සංයෝජන පරිපථ කියලා කියන්නේ. නමුත් අනුක්‍රමික පරිපථ කියලා කියන්නේ මේ සංයෝජන පරිපථ ටිකක් වෙනස් ආකාරයේ පරිපථයක්. අපි ඉදිරියට කතා කරමු. පළමුවෙන් මේ සංයෝජන පරිපථ දැස යොමු වෙමු. මම ඔබට සංයෝජන පරිපථයක් ගැන සිද්ධාන්තයක් පැහැදිලි කරනවා නම් සංයෝජන පරිපථ තුළ දුවේ පුතේ මෙන්න මේ ලක්ෂණ ටික තියෙනවා. එකක් තමයි සංයෝජන පරිපථ ක්‍රියාත්මක වෙන්නේ මේ අවස්ථාවේ නැත්නම් මේ පවතින අවස්ථාව ලබා දෙන ආදානය මත පමණයි. ඔබ පවතින අවස්ථාව ලබා දෙන ආදාන අපි හිතමුකෝ ආදාන දෙකක් තියෙන අවස්ථාවක්, ආදාන තුනක් තියෙන අවස්ථාවක් යන අවස්ථාවල ඔබට මුහුණ දීලා තින්නේ. මේ අවස්ථාවවලදී ප්‍රතිදානය සිද්ධ වෙනවා. ඒ ප්‍රතිදානයේ නැවත වාරයක් ආදානය සඳහා බලපෑමක් සිද්ධ වෙන්නේ නැහැ. එහිඳ පවතින ආදානය කියන්නේ මොකද්ද? ඒ දෙන ආදානය මත අවුට්පුට් එකක් ලබා දෙනවා. අන්න ඒ පරිපථය තමයි සංයෝජන පරිපථය කියලා කියන්නේ. දැන් මේ සංයෝජන පරිපථ සඳහා උදාහරණ කිහිපයක් මම දාලා තියෙනවා. ඒ තමයි half adder. මම කිව්ව අර්ධාකරණය. full adder පූර්ණාකරණය. ඒක මල්ටිප්ලෙක්සර් ඩිකෝඩර් මෙන්න මේ පරිපථ ගොඩනගන්නේ සාමාන්‍ය අපි කතා කරපු සංයෝජන පරිපථ ආකාරවලට. මේකේ මල්ටිප්ලෙක්සර් ඩිකෝඩර් ඩිමල්ටිප්ලෙක්සර් මේ වගේ සංකල්ප අපිට කතා කරන්න පුළුවන් ජාලකරණ පාඩමේදී. මේ අවස්ථාවේදී half adder සහ full adder විතරක් සාකච්ඡා කරමු අපේ පාඩමේ පරිමාව නැත්නම් පාඩමේ ප්‍රමාණයත් එක්ක. හොඳයි. ඔබට මේ සංයෝජන පරිපථයක් මම දැන් මේ උදාහරණයක් විදිහට පෙන්නලා තියෙනවා. මේ සංයෝජන පරිපථයේ දුවේ පුතේ ඔබට පේනවා A B C කියලා ඉන්පුට් තුනක් තියෙනවා නැත්නම් ආදාන තුනක් තියෙනවා. මේ A ඉන්පුට් එක ඇතුළේ B සහ C ඔබට පේනවා මෙතන no ద్వාරයක් නැත්නම් no gate එකක් තියෙනවා. no gate එකත් එක්ක BC බා කියන එක ඇවිල්ලා තියෙනවා B + C බා කියන එක. ඒකම නැවතත් අපි ඒක ඉන්පුට් වෙනවා ඉදිරියේ තියෙන O gate එකට. මේ O gate එකෙන් ඔබට නැවතත් දකින්න හම්බ වෙනවා A ධන BC B ධන C බා කියන එක නැවතත් හැදලා තියෙනවා. මේ A ධන B ධන C බා නැත්නම් A + B + C බා කියන කොටස තනිකරම තීරණය වෙන්නේ A B C මත ඔබ දෙන ආදාන මත පමණයි. හොඳයි. ඒකට මේ සත්‍යාවගුව ගොඩනගලා තියෙනවා. මේ සත්‍යාවගුව මම පැහැදිලි කරන්නේ නැහැ. දීර්ඝ වශයෙන් ඔබ මේ දකින්නේ ඔබ දැන්ටමත් කරලා තියෙන ඔබට හුරු පුරුදු සාමාන්‍ය පරිපථයක සටහනක්. ඒකම සත්‍යාවගුව. ඔබ මේක නැවත උන්නම් අධ්‍යයනය කරනවා නම් ඔබට මේ ABC වලට අදාළ ඉන්පුට්ස් ලබා දීලා බලන්න පුළුවන් මේ අවුට්පුට් එක ලැබෙනවද කියලා. ඒක ඒ ආකාරයෙන්ම ලැබෙනවා. මේක ලොකු සංකීර්ණතාවයක් නැහැ. මේ තමයි සාමාන්‍යයෙන් සංයෝජන පරිපථ. හොඳයි. අපි මේ සංයෝජන පරිපථ දැන් අපි කතා කරන බලාපොරොත්තු වෙන full adder half adder කියන දේවල් ටික ගැන පොඩ්ඩක් කතා කරමු. මම මේ පොඩි උදාහරණයක් දුන්නේ සංයෝජන පරිපථයක් කියන්නේ කොයි ආකාරයේද කියලා පෙන්වන්න කරන විතරයි. හොඳයි. අපි එනම් බලමු සංයෝජන පරිපථ කාණ්ඩයට වැටෙන අර්ධාකරණයක් සිද්ධ වෙන්නේ කොහොමද? අර්ධාකරණ පරිපථයක් කියන්නේ මොකක්ද කියලා. දුවේ පුතේ අර්ධාකරණ පරිපථයක් කියලා කියන්නේ වරකට බිටු දෙකක් පමණ එකතු කරන්න හදපු පරිපථයක්. වරකට බිටු දෙකක් පමණ එකතු කරන්න හදපු පරිපථයක්. එතකොට බිටු දෙකක් පමණයි මේක එකතු කරන්න පුළුවන්කම තියෙන්නේ. බිටු දෙකක් එකතු කරාට පස්සේ අපි ලැබෙන පිළිතුර මොකද්ද? ඒක ඔබ දන්නවා සංඛ්‍යා දෙකක් නැත්නම් බිටු දෙකක් එකතු කිරීමේදී සමහරලාට 1 1 වගේ බිටු දෙකක් එකතු කරලා පස්සේ
දෙකක් වෙනවා. නමුත් දෙක වුණාට අපි දෙක කියන එක යොදන්නේ නැහැ. අපි දාන්නේ බිඳුව දාලා එක බිටුවක් most significant bit එකට. එහෙම නැත්නම් වැඩිම විශේෂ බිටුව තියෙන පැත්තට යොමු කරලා ඒකට එකතු කරනවා නැවත. මේක අපි සාමාන්‍ය ද්විමේය සංඛ්‍යා එකතු කිරීම කරන සාමාන්‍ය ක්‍රියාදාමයක්. එතකොට මේකෙදි කතා කරන්නේ මේ අර්ධාකන පරපතේ කතා කරන්නේ බිටු දෙකක් එකතු කරනවා පිළිතුර මොකද සහ රැගෙන යන බිටුවක් නැත්නම් උත්පාදන බිටුවක් තිබේ දෙයක්ද බව පමණයි. දෙවිතෝ මේ දකින්නේ half adder circuit එක. half adder circuit එකේ ඔබට පේනවා XOR gate එකක් තියෙනවා. XOR gate එකත් එක්කම ඊට පල්ලෙහාන් යොදලා තියෙනවා AND gate එකක්. මේ XOR gate එක පාවිච්චි කරන්නේ සම් එක නැත්නම් එකතුව හදාගන්න. AND එක පාවිච්චි කරන්නේ ඉදිරියට බිට් එකක් යනවද නැත්නම් carry in බිට් එකක් තියෙනවද කියන පෙන්නුම් කරන්න. right. එහෙමනම් ඔබට මම පෙන්නන්නම් මෙතන සත්‍යාවග්ග පෙන්නුම් කරනවා. මේ සත්‍යාවග්ගයේදී පේනවා දුයි පුතේ. අපි මුලින්ම සත්‍යාවග්ගවත් එක්ක පොඩ්ඩක් බලමු. එකතු කිරීමේදී සිද්ධ වෙන සිද්ධාන්තය මොකක්ද කියලා. අපි සර්කිට් එකට යන්න කලින් සත්‍යාවග්ගවත් එක්ක මම ඔබ අරගෙන යන්නම්. බිටු දෙකක් එකතු කිරීමේදී සිද්ධ වෙන දේ මොකක්ද කියලා පෙන්නන්න. ඔබට පේනවා A සහ B කියලා නම් කරලා මම ඉන්පුට්ස් දෙකක් අරන් තිනවා. මේ ඉන්පුට්ස් දෙක බිටු දෙකක් විදිහට සලකන්න. ඒ ඉන්පුට්ස් දෙකේ තියෙන බිටු දෙක නැත්නම් බිට්ස් දෙක අපි එකතු කරමු. එකතු කරාට පස්සේ ඔබට සාමාන්‍ය ද්විමේය බිටු එකතු කිරීමේදී සිද්ධ වෙන සිද්ධාන්තය හිතට අරගන්න. ඒකෙදි සිද්ධ වෙන එකතුව මොකද්ද? රැගෙන යන බිටුවක් නැත්නම් කැරියර් බිට් එකක් තියෙනවද කියන එක බලමු. මෙන්න මේ සිද්ධාන්තය මේ සර්කිට් එකෙන් අපිට සිද්ධ කරලා දෙනවද කියලා. හොඳයි. අපි මුලින්ම මේ සර්කිට් එකත් එක්ක යන්නේ නැතුව අපි බලමු මේ බිටු දෙක එකතු කිරීමේදී සිද්ධ වෙන සිද්ධාන්තය. ඔබට පේනවා මුලින්ම 0.0 බිටු දෙකක් තියෙනවා. 0.0 බිටු දෙක එකතු කිරීමේදී ඔබට තේරෙනවා එකතු කිරීමේදී 0.0 කියලා කියන්නේ එකතුවක් නෑ එතන. එහෙනම් සම් එක බිඳුවයි. ඒකම රැගෙන බිටුවක් නැත්නම් කැරි එකක් නැත්නම් උත්පාදන බිටුවක් නැවත එන්නේ නැහැ. ඒකත් බිඳුවයි. ඒකම අපි යමුකෝ 0.1 අවස්ථාවට. 0.1 අවස්ථාවේදී සම් එක එකක් වෙනවා. ඒ කියන්නේ බිට් එක බිඳුවකුයි එකකුයි එකතු කරලා පස්සේ උත්තරය එකයි. ඒ කියන්නේ බිට් එකයි. ඒ බිට් එක මෙතන පෙන්වන්න කරලා තියෙනවා. කැරි එකක් නැත්නම් රැගෙන බිටුවක් නැහැ. ඒකම ඔබට පේනවා දෙවෙනි අවස්ථාව නැවතත් A එකයි B බිඳුවයි. අර එක මාරුලා විතරයි. නමුත් එහෙනම් ප්‍රතිඵලයේ සම් එක එකයි කැරි එක බිඳුවයි. එතකොට අපි A එකයි B එකයි අවස්ථාව ගත්තොත් ඔන්න දැන් බිටු දෙකක් ඇවිල්ලා තියෙනවා. දැන් තත්ත්වය පොඩ්ඩක් වෙනස්. දැන් පොඩ්ඩක් සංකීර්ණ වෙලා. ඒ කියන්නේ එකයි එක ඇතුළට පස්සේ අපි ද්විමේය සංඛ්‍යාවලදී දෙක කියලා යොදන්නේ නැහැ. අපි බිඳුව යොදලා එක බිටුවක් එහා පැත්තට අරන් යනවා. එහා පැත්තට කියලා කියන්නේ ඔබ වැඩිම විශේෂ බිටුව නැත්නම් MSB එක නැත්නම් most significant bit එක තියෙන පැත්තට රැගෙන යනවා. මේ රැගෙන යන එක තමයි මෙතන කැරි එකෙන් පෙන්වුම් කරන්නේ. හොඳයි. දැන් ආයි බලමුද මේ දේ මේ සර්කිට් එකෙන් සිද්ධ වෙනවද කියලා. මේ දේ මේ සර්කිට් එකෙන් සිද්ධ වෙනවද කියලා බලන්න මම ඔබට මේ 0.0 අවස්ථාවේ මොකද්ද? 0.1 අවස්ථාවේ මොකද්ද? 1.1 අවස්ථාවේදී මොකද්ද සිද්ධ වෙන්නේ කියලා මම පැහැදිලි කරන්නම්. පළමුවෙන්ම ඔබ හිතන්න 0.0 අවස්ථාව. එහෙනම් A බිඳුවයි B බිඳුවයි අවස්ථාව. ඔබට පේනවා. A බිඳුවයි අවස්ථාව නම් මේ තියෙන්නේ XOR gate එකක්. ඔබ දන්නවා XOR gate එකේදී output එක සිද්ධ වෙන්නේ කොහොමද කියලා. මේක අපි මූලික ద్వාර ගැන කතා කිරීමේදී ඔබත් එක්ක සාකච්ඡා කරලා තියෙනවා. XOR gate එකේදී ප්‍රතිදානි සිද්ධ වෙන්නේ විෂම ජාතීය පද ආවොත්. ඒ කියන්නේ 0.1 හෝ 1.0 හෝ ආවොත් output එක එකක් ලෙස ප්‍රතිදානය සිද්ධ වෙනවා. සමජාතීය inputs ආවොත් ඒ කියන්නේ 0.0 එහෙම නැත්නම් 1.1 අවස්ථාව ආවොත් ප්‍රතිදානය බිඳුවක් වෙනවා. ඔබ මේක පොඩ්ඩක් මතක් කරගන්න. හොඳයි දුවේ පුතේ. දැන් එහෙනම් මේ ඇවිල්ලා තියෙන්නේ 0.0 අවස්ථාව. එහෙනම් ඔබට පේන්න ඕනේ සම් එක බිඳුවයි. හොඳයි දුවේ පුතේ. ඒ අනුව අපිට XOR වල output එක බිඳුව බවට පේනවා. හොඳයි. දැන් බලමු මෙන්න මේ බිඳුව දෙක මෙතනට ආවට පස්සේ ඔබට දන්නවා මේ බිඳුව දෙක මෙතනට ආවට පස්සේ මෙතන AND එකක් තියෙන්නේ. AND එකේදී output එක මොකද්ද? ඔව්. AND එකේ output එකත් ඔබට හොඳට මතකයි 0.0 આવොත් AND එක output එක දෙන්නේ බිඳුවයි. AND එකේදී එක බිඳුවක් හරි තිබුණොත් output එක දෙන්නේ බිඳුවයි. හොඳයි. එහෙනම් අපිට මේ පළවෙනි අවස්ථාව ලබා දීලා තියෙනවා මේ half adder circuit එක. එහෙනම් වැඩේ හරි නේද? බලමු. තාම හරි කියලා ඉක්මන් වැඩි. අපි බලමු ඊටු ටිකත් ඒ අනුව වෙනවද කියලා. හොඳයි දුවේ පුතේ අපි එහෙනම් ඊගාවට අවස්ථාවට යමු. ඊළඟ අවස්ථාවේදී ඔබ දකින්නේ A බිඳුවයි B එකයි අවස්ථාව. A බිඳුවයි B එකයි අවස්ථාව නම් A බිඳුවයි B එකයි. දැන් ඔබට හිතා ගන්න පුළුවන් output එක මොකද්ද වෙන්න ඕනේ කියලා. 0.1 ඇවිල්ලා තිනවා XOR gate එකකට.
එහෙනම් විෂම ජාතිය ඉන්පුට්ස් දෙකක් 0.1 වෙලා තියෙනවා. එහෙනම් XO එකේදී අවුට්පුට් එක 1යි. සම් එක 1යි. එහෙනම් AND එකේදී මොකද වෙන්නේ? AND එකේදී එක බිඳුවක් හරි ආවම ඔබ දන්නවා අවුට්පුට් එක බිඳුව වෙන බව. හොඳයි. AND එකේදී අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් ඒ අනුව අපිට දෙවෙනි අවස්ථාව උදා වෙලා තියෙනවා. හරියාකාරව මේ සර්කිට් එකෙන් ඒ ප්‍රතිඵලය තබා දීලා තියෙනවා. හොඳයි. ඊළඟ අවස්ථාවේදී A1යි B බිඳුවයි අවස්ථාව. ඉතින් මෙතන පොඩ්ඩක් මාරු වෙන එක විතරයි වෙන්නේ. හොඳයි. මම ඒක ඔබට පෙන්නන්නම්. A1යි B බිඳුව අවස්ථාවේදී ඔබට මම පෙන්නන්නම්. ප්‍රතිඵලයේ සම් එක නම් පෙර පරිදිමයි. මොකද විෂම ජාතිය පදයක් වෙලා තිනවා. සම් එක 1යි කැරි එක බිඳුවයි AND ගේට් එකක් තියෙන්නේ බිඳුවක් වෙලා තියෙනවා. අවසාන අවස්ථාව ඔබ මේ දකින්නේ A1යි B1යි අවස්ථාව. මොකද දුවේ පුතේ A1යි B1යි අවස්ථාවේදී ඔබ දන්නවා XO ගේට් එකට එකේව දෙකක් වෙලා තියෙනවා. එකේව දෙකක් කියලා කියන්නේ සමජාතීය ඉන්පුට්ස්. සමජාතීය ඉන්පුට්ස් දෙකක් ආව නම් XO ගේට් එක අපිට ලබා දෙන බිඳුව. ඔව්. බිඳුව ලබා දෙනවා. සම් එක බිඳුවයි. හැබැයි AND එකට එකේව දෙකම ඉන්පුට් වෙනවා. මේ මාර්ග දෙකේ එකේව දෙකම ඉන්පුට් වෙනවා. AND එකට එකේව දෙකක් ඉන්පුට් නොත් AND එක බොහොම කැමැත්තෙන් අපිට එකක් ලබා දෙනවා. හරි. එහෙනම් ඔබට පේනවා අවසාන ප්‍රතිඵලය ලැබලා තියෙනවා. එහෙනම් මේ පරිපථය තුලින් half adder එහෙම නැත්නම් අර්ධ ආකලකය සිද්ධ වෙන බව ඔබට පැහැදිලි. එහෙනම් මෙහෙම තමයි මධ්‍යසකතු මේකේ මගින් අර්ධ ආකලක පරිපථය ගොඩනගලා තියෙන්නේ. මේ අර්ධ ආකලක පරිපථයේ ඊළඟ අවස්ථාව අපි යමු පූර්ණාකලකයට. පූර්ණාකල පරිපථයේදී ඔබට මම පැහැදිලි කරන්න පූර්ණාකලකයේදී සිද්ධ වෙන සිද්ධාන්තය මොකක්ද කියලා. දැන් අපි අර්ධාකලකයේ නැත්නම් half adder එකේදී බිටු දෙකක් එකතු කරා පමණයි. බිටු දෙකක් එකතු කරලා එකතුවක් පෙන්නුවා කැරි එකක් නැත්නම් රැගෙන බිටුවක් තිබෙද බව පෙන්නුවා. හොඳයි. පූර්ණාකලකයේ නැත්නම් full adder එකේදී ඒ රැගෙන බිටුවත් මේකට ආවා කියලා සලකනවා. බිටු දෙක එකතු කරන අමතරව පිටින් එන ඒ කියන්නේ පෙර පදයෙන් එකතු වෙලා ආපු ඉතුරුවක් තියෙනවා නම් පෙර පදයෙන් ආපු බිටුවක් තියෙනවා නම් රැගෙන බිට් එකක් තියෙනවා නම් ඒ රැගෙන බිට් නැත්නම් කැරිය බිට් එකත් එකතු වුණාට පස්සේ බිට් තුනක් මෙතන ඉන්පුට්ස් වෙන්න ඕනේ. මේ බිට් තුන පෙන්නුම් කරන ඉන්පුට් එක තමයි full adder එකේදී බලාපොරොත්තු වෙන්නේ. ඒකම බිට් තුන පෙන්නුවට අමතරව full adder එකේදී සම් එක නැත්නම් එකතුවේ ප්‍රතිඵලය මොකද කියලා පෙන්වන්න ඕනේ. ඒ බිටු වලින් රැගෙන බිටුවක් නැත්නම් කැරි එකක් ආයෙ තියෙන්න පුළුවන්. එහෙනම් ඒක මොකද කියලා පෙන්නුම් කරන්න ඕනේ. ඒ අනුව full adder එකේදී ඉන්පුට්ස් තුනක් අපිට පෙන්නුම් කරන්න ඕනේ. අවුට්පුට්ස් දෙකක් අපිට පෙන්නුම් කරන්න ඕනේ. එහෙනම් ඒ අනුව තමයි full adder circuit එක ගොඩනගන්නේ. හොඳයි. full adder circuit එකට යන්න පෙර මම ඔබට තව පොඩි අමතර දෙයක් කරනවා මෙතන. මොකද full adder circuit එකට ඕන වෙන સિદ્ધාන්තයක් මෙතන මම පැහැදිලි කරන් යන්න හදන්නේ. ඔබට full adder circuit එකේදී දකින්න හම්බ වෙන දුවේ පුතේ ඉන්පුට් තුනක් සහිත XO ගේට් එකක්. අපි කලින් XO එකක් වැඩ කරා ඒකට තිබුණේ ඉන්පුට් දෙකයි. ඉන්පුට් දෙකේදී XO එක අපි දැනගත්තා කොහොමද වැඩ කරන්නේ? විෂම ජාතිය පාද තියෙනවා නම් අවුට්පුට් එකක් වෙනවා. එහෙම නැත්නම් සමජාතිය ඉන්පුට්ස් තියෙනවා නම් අවුට්පුට් එක බිඳුව වෙන බව. නමුත් ඉන්පුට් තුනක් තියෙන full adder එක කොහොමද කියලා මම පොඩ්ඩක් මතක් කරන්නම්. මේක අපි පෙර පාඩමකදී කරලා තියෙනවා. ඉතින් පොඩ්ඩක් මම වේගෙන් ඔබට මතක් කරන්නම් මේකේ સિદ્ધාන්තය නැත්තම් අපිට full adder එක හඳුනා ගන්න බෑ වැඩ කරන හැටි. හොඳයි. අයි බලමු මේ સિદ્ધාන්තය කොහොම සිද්ධ වෙන්නේ කියලා. ඔබට මෙතන XO ගේට් එකක් තියෙනවා. මම අමතරව XO ගේට් එකකුත් පෙන්නුම් කරලා තියෙනවා. නමුත් XO එක විතරක් අපි දැන් ගත්තා මෙතන ප්‍රමාණවත්. හොඳයි. XO ගේට් එකේදී ඉන්පුට් තුනක් තියෙනවා නම් දුවේ පුතේ. අපි ඉන්පුට් තුනම එකපාර ප්‍රොසෙස් කරන්නේ නැත. ඉන්පුට් තුන තියෙන අවස්ථාවේදී මුලින්ම ඉන්පුට් දෙකක් අපි සලකා බලනවා. ඒ ඉන්පුට් දෙකෙන් එන අවුට්පුට් එකත් එක්ක තුන්වෙනි ඉන්පුට් එක අපි සලකා බැලීම කරනවා. ඒකයි මෙතන තියෙන විශේෂත්වය. අපි AND ගේට් එකේදී O ගේට් එකේදී මේව කරන්නේ නැහැ. නමුත් XO එකේදී එන ඉන්පුට් දෙක පළවෙනි ඉන්පුට් දෙක අපි සලකනවා. ඒකත් එක්ක තුන්වෙනි ඉන්පුට් එක කන්සිඩර් කරන නැත්නම් සලකා බලනවා. හොඳයි. දැන් මෙතනදී A XO B ඔබට පෙන්නු කරේ. එහෙනම් මෙතන තියෙන ඉන්පුට්ස් දෙකෙන් A සහ B විතරයි අපි මෙතන සලකන්නේ මෙන්න මේ තීරුව තුල. A B සලකා බලලා A B බිඳුවයි කියලා ඔබට පේනවා. මොකද A සහ B දෙකම බිඳුව හින්දා මේ XO බිඳුවයි. ඊට පස්සේ ඔබට පේනවා මේ XOත් එක්ක මම C එකතු කරලා තමයි මෙන්න මේක හැදෙන්නේ. A XO B XO C කියන පදේ හැදෙන්නේ. හොඳයි. මෙතනත් ඔබට පේනවා ඉන්පුට් කීයක්ද? දෙකක් ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ මේ ගොඩනැගිච්ච ඉන්පුට් එකයි C පදයයි. එතකොට ගොඩනැගිච්ච ඉන්පුට් එකයි C පදයයි එකතු වුණාට පස්සේ දුවේ පුතේ අපිට මෙතන ලැබෙන්නේ බිඳුව. මොකද ඒ දෙකම බිඳු හින්දා. right. එතකොට XO එක වෙනවා. ඒ කියන්නේ පැත්ත. ඒක අපි පොඩ්ඩක් කතා නොකරමු. XO එක විතරක් අපි සලකා බලමු. ඔබට ඊට පස්සේ අවස්ථාව.
AB දෙකම බිඳු බිඳු AB දෙකම බිඳු බිඳු තියෙනකොට AXOB කියන එක බිඳු වෙනවා. එහෙමනම් A බිඳුවත් එක්ක C එකතු වුණාට පස්සේ C වල තියෙන එකයි අන්න XO එක නැත්නම් AXOB XOC කියන පදය නැත්නම් අවුට්පුට් එක වෙලා තියෙනවා. මේ අනුව ඊග අවස්ථාවත් බලමුකෝ. AB බිඳුවයි එකයි අවස්ථාවේ තියෙන්නේ. එහෙනම් AXOB එකයි ඒකත් එක්ක C එකතු වුණාට පස්සේ අවුට්පුට් එක එකයි. ඊළඟ පදය. AB බිඳුවයි එක වශයෙන් තියෙනවා. XO එක AXOB එකයි. ඒකත් එක්ක C එකතු වෙනවා. C වල තියෙන එකක් මේකේ තියෙන එකක් දෙකම එක ඒවා. එහෙනම් XO එක බිඳුවයි. මේ අවස්ථාව බලමු. A එකයි B බිඳුවයි. එහෙනම් AXOB එක බවට පත් වෙනවා. නැවතත් මේ එකත් එක්ක C XO බවට පත් වෙනකොට අවුට්පුට් එක අපිට එකක් වෙනවා. මොකද මේ දෙක විෂම ජාතිය පද දෙක බිඳුවයි එකයි තියෙන්නේ. ඊළඟ අවස්ථාව. A එකයි B බිඳුවයි. මේ අවස්ථාව දෙකේදී AXOB කියන එක එක වෙනවා. එතකොට මේ එකත් එක්ක C එක වෙලා තියෙන්නේ. මේ එකයි C සහ එකත් එක්ක එකතු වුණාට පස්සේ XO එකේදී අපේ ප්‍රතිඵලය බිඳුවයි. මෙතනදී A සහ B දෙකම එක වශයෙන් තියෙනවා. දෙකම එකයි තියෙන්නේ නම් ඔබ දන්නවා XO ගේට් එකේ දෙක සමජාති පදයක් ඇවිල්ලා තියෙනවා. එකේව දෙකක් ඇවිල්ලා XO පදය බිඳුවයි. මේ බිඳුවත් එක්ක C වල තියෙන බිඳුව සලකා බලනකොට බිඳු දෙකක් ආයි තියෙන්නේ ප්‍රතිඵලය නම් බිඳු වෙන්නේ. ඒක මෙතන. A එකයි B එකයි. එහෙනම් XO පදයේදී බිඳුව ලැබෙන මොකද එකම જાතිය දෙකක් සමජාතිය දෙකක් වෙලා තියෙනවා. මේ බිඳුවත් එක්ක අපි C වල ඉන්පුට් එක සලකා බලමු. එතකොට බිඳුවයි එකයි. එහෙනම් AXO BXO CXO කියන එක අපිට ලැබෙන්නේ එකක් ලෙස. ඔන්න ඔබට පේනවා ඉන්පුට් තුනම ආපු අවස්ථාවේදී XO ద్వාරය මෙතන එකක් ලබා දීලා තියෙනවා. දැන් සාමාන්‍යයෙන් අපි හිතන්නේ ඉන්පුට්ස් සමජාති ඉන්පුට්ස් තියෙනවා නම් XO ద్వාරය ලබා දෙන බිඳුව කියලා. නමුත් ඉන්පුට් තුනක් තියෙන අවස්ථාවේ XO ద్వාරයක එක ලබා දෙන මේ ආකාරයට. පොඩ්ඩක් වෙනස් වෙච්ච ආකාරයක. ඒ වෙනස හැදෙන්නේ වෙන් වචන සලකා බලන හින්දා. මේක උඹ හොඳට තේරුම් ගන්න ඕනේ. මේ સિદ્ધාන්තය තමයි අපේ ෆුල් ඇඩර් සර්කිට් එකේදී සලකා බලන්නේ. හොඳයි. ඔබට මම මෙතන පෙන්නන්නම් අපිට අවශ්‍ය ප්‍රතිඵලය මේක හැදෙන්නේ. එතකොට ඒකත් එක්කම ඔබට පෙන්නනවා මෙන්න මේ පද 3 4 විශේෂයෙන් ඔබ සලකා බලන්න ඕනේ. මෙන්න මේ පද 4ෙන් ඔබට පෙන්눔 කරන්නේ XO ගේට් එක වෙන අවස්ථා මොනවද කියලා. XO ගේට් එක වෙන්නේ ඔබට පේනවා AB දෙකම බිඳු වෙලා C බිඳු වෙච්ච C එක වෙච්ච අවස්ථාවේදී ඒකම A බිඳුවයි B එකයි C බිඳුවයි අවස්ථාවේදී දැන් ඔබට මෙහෙම මතක තියාගන්න ඕනේ නැහැ. මේක හරි කරදරයක් නේ. මොකද මේ කොහොම සමානලාට එක වෙනවා සමහරට බිඳු වෙනවා. ඔබට මේක කටපාඩම් කරන්න ඕනේ නැහැ. මම මේකට සිද්ධාන්තයක් කියලා දෙන්නම්. සරල සිද්ධාන්තයක්. මේ සිද්ධාන්තය බලන්න ඉන්පුට්ස් තුනක් තියෙන අවස්ථාවක XO ద్వාරයේදී ඉන්පුට්ස් තුනෙන් ඔත්තේ සංඛ්‍යාවක් එකේව තියෙනවා නම් එකේව ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා. දැන් බලන්න පළවෙනි අවස්ථාව එකේව එකයි තියෙන්නේ. එහෙනම් ඔත්තේ සංඛ්‍යාවක් ඉන්පුට්ස් තුනෙන් ඔත්තේ ප්‍රමාණයක් එකේව. අන්න ඒ අවස්ථාවේදී XO ගේට් එක දෙනවා. ඊගාස බලන්නකෝ B එක වෙලා අනිත් දෙකම බිඳුව. එහෙනම් එකේව ඔත්තේ සංඛ්‍යාවක් ඉන්පුට් වෙලා තියෙනවා. එහෙනම් XO ගේට් එක ලබා දෙනවා. මෙතන බලන්නකෝ A එකයි අනිත් දෙකම බිඳුවයි. ඔත්තේ සංඛ්‍යාවක් එකේවා XO ගේට් එක ලබා දෙනවා. අවසානක බලන්නකෝ එකේව තුනක් තියෙනවා. ඒ කියන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එකේවා. එහෙනම් XO ගේට් එක ලබා දෙනවා. මෙන්න මේක ඔබ හිතේ තියාගන්න. එතකොට ඔබට කටපාඩම් කිරීමෙන් තොරව මේ સિદ્ધාන්තය පැහැදිලි කරගන්න පුළුවන්. ඒ හැර අනිත් සියලුම අවස්ථා. ඒ කියන්නේ ඉරිටේ සංඛ්‍යාව ඔත්තේ තියෙනවා නම් එකේව තියෙනවා නම් ඉරිටේ සංඛ්‍යාව එකේව තියෙනවා නම් XO ගේට් එක බිඳුව ලබා දෙනවා. එහෙනම් ඔත්තේ සංඛ්‍යා ප්‍රමාණයක් එකේව තියෙනවා නම් ඔබ නැතුව XO ගේට් එකෙන් අවුට්පුට් එක බව තේරුම් ගන්න ඕන. හොඳයි. අපි දැන් යොමු වෙමු ෆුල් ඇඩර් සර්කිට් එකට. මේ સિદ્ધාන්තය හිතේ තියාගෙන ෆුල් ඇඩර් සර්කිට් එක ගැන බලමු මොකද වෙන්නේ කියලා. දැන් ඔබට පේනවා ෆුල් ඇඩර් සර්කිට් එක. පොඩ්ඩක් වැඩේ සංකීර්ණ වගේ පෙවුනට වැඩේ කරන් යනකොට එහෙම සංකීර්ණතාවයක් නැහැ. බොහොම පහසුවෙන් එකතු කිරීම කරලා දෙන સિદ્ધාන්තය තමයි මෙතන පෙන්වුම් කරන්නේ. ඔය පරිගණකයේ පාවිච්චි කරලා කරන සියලුම එකතු කිරීම මේ හරහා තමයි සිද්ධ වෙන්නේ. මතක තියාගන්න. හොඳයි. මෙතන අපිට NAND ගේට් AND ගේට් හතරක් තියෙනවා. AND ගේට් හතරත් එක්ක OR ගේට් එකක් තියෙනවා. ඒකම අවසානයේදී මම අර අපිට කිව්ව સિદ્ધාන්තයේ පැහැදිලි කරපු સિદ્ધාන්තයත් එක්ක සම්බන්ධ වෙන්න XOR ගේට් එකක් තියෙනවා ඉන්පුට් තුනක් සහිත. මේකයි මම මේ කලින් පැහැදිලි කරලා ආවේ. මේ ඉන්පුට් තුනක් සහිත XOR ගේට් එක වැඩ කරනකොට තමයි අපේ අරතන සම් එක හැදෙන්නේ. එතකොට C out කියලා පෙන්නන්නේ carry out එක. රැගෙන බිටුව. ඉදිරියේ බිටුව වලට රැගෙන බිටුවක් තියෙනවා නම් මෙතනින් පෙන්වුම් කරන්න ඕනේ carry out bit එකේ. එතකොට ඉන්පුට් දෙක අපි සාමාන්‍ය පාවිච්චි කරපු A සහ B ඉන්පුට්ස් දෙක. ඒ කියන්නේ අපි එකතු කරන බිටු දෙක තමයි මේ A සහ B හරහා එන්නේ.
C වලින් එන්නේ C in කියලා පෙන්නුම් කරනවා. C in කියලා කියන්නේ carry in. ඒ කියන්නේ පෙර පිටුවෙන් එකතු වෙච්ච එකක් මෙහා පැත්තට ඇවිල්ලා තියෙනවා. පෙර පිටුවෙන් ආපු උත්පාදන වෙන අමතර පිටුවක් මේ පැත්තට ඇවිල්ලා තියෙනවා. හරි. එහෙනම් ඒකත් ආවනම් කොහොමද වෙන්නේ කියලා බලමු මේ පරිපතේ. පරිපතට යන්න කලින් පොඩ්ඩක් මොහොතක් අපිටක් ගාලා බලමු එකතු කිරීම සිද්ධාන්තයේදී ඔබට මතක් කරගන්න පුළුවන් නම් හොඳයි. අපි මෙතන බිටු තුනක් එකතු කරන අවස්ථාව. බිටු තුනක් එකතු කරනවා බිටු තුනෙන් බිඳු තියෙනවා. AB බිඳුවක් රැගෙන බිටුවත් බිඳුවයි. ඒ වගේ අවස්ථාවක සම් එක බිඳුවයි C out නැත්නම් carry out එකත් බිඳුවයි. පැහැදිලි. ඊග අවස්ථාව AB දෙකම බිඳුවයි හැබැයි රැගෙන පෙර බිටුවෙන් ඇවිල්ලා තිනවා බිටුවක් උත්පාදනය වෙච්ච බිටුවක් තියෙනවා. ඒකත් එක්ක අපි සම් එක එකයි carry එක නැත්නම් රැගෙන බිටුව බිඳුව බවට පත් වෙලා තියෙනවා. ඊළඟ අවස්ථාව බලන්නකෝ. A බිඳුවයි B එකයි. ඒ කියන්නේ එක බිටුවක් තියෙන එකතු කරන්න පෙර ආව බිටුවකුත් නැහැ. එහෙනම් එක බිටුවයි තියෙන බිටු තුනෙම එකයි එකතු වෙන්න තියෙන්නේ. සම් එක එකයි රැගෙන බිටුව නැහැ බිඳුවයි. කැරිය බිටුවයි බිඳුවයි. මේ අවස්ථාව බලන්නකෝ. A බිඳුවයි B එකයි. හැබැයි පෙර බිටුවකින් ආපු බිටුවක් තියෙනවා කැරි ඉන් එකක් තියෙනවා. ඒ කැරි ඉන් එකත් එක්ක සම් එක බිඳුව වෙලා රැගෙන යන බිටුවක් එළියට යනවා. නැත්නම් පසු බිටුවට තව බිටුවක් එකතු වෙනවා. අන්න ඒ අරන් යන එක මෙතන පෙන්වන්න කරනවා. ඊළඟ අවස්ථාව A එකයි අනිත් දෙකම බිඳුව. එහෙනම් අපිට පැහැදිලිවම සම් එක බිඳුවයි C out එක බිඳුවයි. ඊළඟ අවස්ථාව A තියෙනවා carry in එකක් තියෙනවා. A දෙකත් එක්ක සම් එක බිඳුවයි carry out එක එකයි. දැන් බලමු. A සහ B දෙකම එක carry in එකක් නැහැ. සම් එක බිඳුවයි carry out එක එකයි. ඊළඟ අවස්ථාව අපිට තියෙනවා පැහැදිලිව එකයි ඒකම රැගෙන බිටුකුත් තියෙනවා. මේ දෙන්නත් එක්කම සම් එක එකයි carry out එක එකයි. හොඳයි දුවේ පුතේ. අපි බලමු එහෙනම් මේ truth table එකේ තියෙන સિદ્ધාන්තය අපේ සර්කිට් එක තුලින් කරලා දෙනවාද කියලා. හොඳයි. අපි බලමු A බිඳුවයි B බිඳුවයි carry in එකත් බිඳුවයි. එහෙනම් ඔබට පේනවා මෙන්න මේ අවස්ථාවේදී මේ AND gates ඔක්කොම බිඳු වෙලා තියෙනවා. right ඒකම මේ තුනම වෙලා තියෙනවා මේ XO එකට. XO එකේදී අර අපි කිව්වා වගේ එක ඉන්පුට් එකක්වත් නැහැ එක ඒවා. එහෙනම් ඔත්තේ එක ඒවා ඉන්පුට් නැත්තම් මේකත් බිඳුවයි. එහෙනම් ඒ අනුව මෙතන O එකත් බිඳුවයි. මේ අනුව ඔබට පේනවා output එක මෙන්න මේ සම් එක බිඳුව carry out එක බිඳුව තත්ත්වයට පත්ලා තියෙන බව. හොඳයි. අපි යමු ඊග අවස්ථාවට. A B දෙකම බිඳුවයි C එකයි. හරි. දැන් බලමු. අපි මුලින්ම සම් එක බලමුද මොකද වෙන්නේ කියලා. හරි. ඔබට පේනවා මේ තුනම ඉන්පුට් එනවා මේ XO gate එකට. XO gate එකට ඉන්පුට් තුනක් ඇවිල්ලා තිනවා. තුනෙන් එක ඔත්තේ ඉන්පුට් එකක් තියෙනවා. ඔත්තේව එකක්. ඒ කියන්නේ එක බිට් එකක් තියෙන ඔත්තේ ප්‍රමාණයක්. අනිත් දෙකම බිඳු. එහෙනම් ඒ අනුව සම් එක එක වෙනවා. දැන් බලන්නකෝ මේ AND gate වලට මොකද වෙන්නේ කියලා. ඔබට පේනවා මෙන්න මේ බිඳු වෙන අවස්ථාවක් AND gate එක අනිවාර්යෙන් අපිට අනිත් පදේ බලන්න දෙයක්වත් නැහැ. මෙතන බිඳුවයි. මේකෙදි තියෙන බිඳුව. එතන මේකටත් මෙතනින් මෙන්න මේ මෙතනින් මේකට එකාවට ඔබට පේනවා අනිත් පැත්තෙන් බිඳුවක් සම්බන්ධ වෙලා තියෙනවා මේ. එහෙනම් ඒ අනුව මෙතනත් බිඳුවයි. එහෙනම් C out එක බිඳුවයි කියලා පේනවා. ඔබට මෙතන බිඳුව දෙකක් තියෙනවා නම් පැහැදිලිවම AND ඔක්කොම බිඳු වෙනවා. බිඳු එකක් තිබිලා එකේව දෙකක් වගේ තිබුණා නම් තමයි AND එකක් යම් අවස්ථාවක එක වෙන්නේ. ඒක පොඩ්ඩක් මතක තියාගන්න. හරි. එහෙනම් අපිට ලැබෙන ප්‍රතිඵලය පැහැදිලිව මේ සර්කිට් එකේ ලබා දෙනවා. හොඳයි. අපි යමු ඊග අවස්ථාවට. බිඳුවයි එකයි බිඳුවයි අවස්ථාව. ඒ කියන්නේ A බිඳුවයි B එකයි C in බිඳුවයි. right. මුලින් බලමු සම් එක. එක ඔත්තේ එකේ බිට් එකක් තියෙනවා. එහෙනම් සම් එක ඔබට පේනවා එක වෙන්න ඕන. ඒකම AND gates තුනටම සිද්ධ වෙන්නේ බිඳුව සම්බන්ධ වෙනවා මෙතනදී බිඳුවයි. එක සම්බන්ධ වුණාට මෙහා පැත්තෙන් ඇවිල්ලා තියෙන බිඳුවක් C වලින් ඒ හින්දා මේකත් බිඳුවයි. මෙතනටත් මේ බිඳුව සම්බන්ධ වෙනවා මේ ආකාරයට. එහෙනම් මේකත් බිඳුවයි AND එක බිඳුවයි AND තුනම බිඳුව හින්දා O එකත් බිඳුවයි C out එක බිඳුවයි. ඔබට පේනවා C out එක බිඳුවලා තියෙනවා. හොඳයි.
අපි යමු ඊග අවස්ථාවට. A බිඳුවයි B1යි කැරි ඉන්න එක එකයි. A බිඳුවයි B1යි කැරි ඉන්න එක එකයි. එහෙනම් ඔබට පේන්න ඕනේ අපි බලමු මුලින්ම සම් එක මොකද වෙන්නේ කියලා. සම් එකේදී සිද්ධ වෙන දුවේ පුතේ මෙතන ඔබට පේනවා ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙනවා එකේව. ඉරට්ටේ සංඛ්‍යාවක් එකේව තියෙනවා නම් සම් එක ඔබට පේන්න ඕනේ බිඳුව වෙන්න ඕනේ. මොකද අපි කතා කරා XO ගේට් එකේදී ඉන්පුට් තුනක් තියෙනවා නම් අපි අවුට්පුට් එක වෙන්නේ ඔත්තේ සංඛ්‍යාවක් එකේව තියෙනවා නම්. මෙතන ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයි ඉරට්ටේ සංඛ්‍යාවක් එකේව තියෙන්නේ නම් මෙතන අවුට්පුට් එක බිඳුවයි. හරි. අය බලමුකෝ මේ AND ගේට්ස් වලට මොදලා තින්නේ කියලා. මෙතන බිඳුවක් ඇවිල්ලා තියෙනවා. මෙතන එකක් ඇවිල්ලා තියෙනවා. මෙන්න මෙහෙම. හැබැයි බිඳුව තියෙන හින්දා මේ AND එක බිඳුවයි. මෙතන බලන්නකො B අවස්ථාවේ මෙන්න ඉන්පුට් එකක් ඇවිල්ලා තියෙනවා. මෙතනින් එන ඉන්පුට් එක මේකත් එක්ක සම්බන්ධලා උඩ පේනවා මේ ආකාරයට එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් එකේව දෙකක් මෙතන ඇවිල්ලා තියෙනවා. මෙතනත් එකක් මෙතනත් එකක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් මේ AND එක එක වෙනවා. මේ AND එක බලමු. මෙතනින් එක ආවට මෙහි තියෙන A මෙතනට සම්බන්ධලා තියෙනවා. ඒ අනුව මෙතන එන්නේ බිඳුවයි. බිඳුවයි එකයි එන්නේ. එහෙනම් මේ AND එක බිඳුවයි. එහෙනම් ඔබට පේන්න ඕනේ එක AND එකකින් එකක් වෙලා තියෙනවා. හැබැයි O ගේට් එකක් මෙතන තියෙනවා. O ගේට් එකේදී මේ කවුරු එකක් දුන්නත් O ගේට් එක එකක් අවුට් කරනවා. එහෙනම් O ගේට් එකේදී අවුට්පුට් එකක් වෙනවා. එහෙනම් ඔබට පේන්න ඕනේ සම් එක බිඳුවයි කැරි අවුට් එක එකක් වෙලා තියෙනවා. එහෙනම් ඒ ප්‍රතිඵලෙත් හරියාකාර ලබා දීලා තියෙනවා. හොඳයි. ඊළඟ අවස්ථාව. A එකයි B බිඳුවයි කැරි ඉන්න එක බිඳුවයි. A එකයි B බිඳුවයි කැරි ඉන්න එක බිඳුවයි. දැන් ඔබට පේනවා එකක් තියෙනවා ඉන්පුට් එකේව ඉන්පුට් එකක් තියෙන ඔත්තේ සංඛ්‍යාවක් A කියන්නේ. හොඳයි. ඒක තමයි මෙතනට එන්නේ. අනිත් දෙකම බිඳු. එහෙනම් එකේව ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් සම් එකක් වෙන්න ඕනේ. NAND ගේට් වලදී දැන් අපි කතා කරලා පුරුදු වෙනකොට නේද? බිඳු දෙකක් ආව නම් NAND ගේට් එකක්වත් එක වෙන්නේ නැහැ ඔක්කොම බිඳු. අපි කෙලිම බිඳු දාන්න පුළුවන්. ඔබ හිමීට පරීක්ෂා කරලා බලන්න. මේ එක තිබුණාට මෙතනින් මේ පැත්තෙන් බිඳු ඇවිල්ලා මේ NAND ගේට් එකත් බිඳු වෙනවා. එහෙනම් අනිත් ඔක්කොම හොවක් බිඳු. හොඳයි. එහෙනම් මේ අවුට්පුට් එකත් බිඳුවයි. දැන් උඩ පේනවා ප්‍රතිඵල ලැබිලා තිනවා සම් එක එකයි කැරි අවුට් එක බිඳුවයි බවට. හොඳයි. අපි ඊළඟ අවස්ථාව. A එකයි B බිඳුවයි කැරි ඉන් එකක් තියෙන එකක. A එකයි B බිඳුවයි කැරි ඉන් එකක් තියෙන එකක. හරි. සම් එක බලමුකෝ සම් එක මොදෙන්නේ කියලා. ඔබ දන්නවා එකේව දෙකක් තියෙනවා. එකේව ඔත්තේ සංඛ්‍යාවක් නෙමෙයි ඉරට්ටේ සංඛ්‍යාවක් තියෙන්නේ. එහෙනම් සම් එක බිඳුවයි. පැහැදිලිද? right. බලමු මෙන්න මේ AND ගේට් වල මෙතනට එකක් තියෙනවා. හැබැයි B වලින් එන එක තමයි මෙතන එන්නේ. එහෙනම් මෙතන බිඳුවයි. හැබැයි මෙතන බලන්න මේ AND එක B එකෙන් ඇවිල්ලා තියෙන එක මෙතනදී බිඳුව වෙනවා. එහෙනම් මේකත් බිඳුවයි. C වලින් ආපු එක එකයි. මෙතනට සම්බන්ධ කරනවා A වලින් ආපු එක. C වලින් ආපු එක තියෙනවා මෙතනට. A වලින් ආපු එක මේකත් එක්කම සම්බන්ධලා තියෙනවා. එහෙනම් මේ AND එක මොකද වෙන්නේ? එක වෙනවා. මේ AND එක වෙන හින්දා ද්වේ පුතේ ඔබට පේනවා මේ C අවුට් එකවත් එක වෙනවා. දැන් එහෙනම් ඔබට මේ ප්‍රතිඵලයත් හරියාකාර ලැබුණ බව පේන්න කරනවා. හොඳයි. අයි බලමු ඊග අවස්ථාව. A එකයි B එකයි කැරි ඉන්න එක බිඳුවයි. හරි. එහෙමනම් මොකද වෙන්නේ? අපිට මෙතන සම් එක බිඳුව බව පේරෙන්න ඕනේ. මොකද ඉරට්ටේ සංඛ්‍යාවක් එකේව. මේ අවස්ථාව බලමු. AND එක A එනවා B එනවා මෙතනින් සම්බන්ධ වෙනවා. එහෙනම් මේක එකයි. B එක වුණාට C වලින් එන එක මෙතන සම්බන්ධ වෙනවා. එහෙනම් මෙතනින් බිඳුව වෙවින හින්දා මේක බිඳුව වෙනවා. හොඳයි. එහෙමනම් අය බලමු මෙතන C වලින් බිඳුවක් වෙලා තිනවා. එහෙනම් මෙතන කොහොමද බිඳුවයි. අපි ඒක නා හිතන දෙයක්වත් නැහැ. හරි. ඔබට පේනවා දැන් එතකොට එක AND එකකින් එකක් ඇවිල්ලා තියෙනවා අනිත් දෙකම බිඳු. නමුත් එකකින් හරි එකක් ආවා නම් O ගේට් එකේදී අපි එකක් ලබා දෙන ප්‍රතිඵලයක්. ඒ කියන්නේ අපිට පේනවා මේ වගේ විදිහට එකතු කිරීමේ ප්‍රතිඵල ලබා දෙනවා. සම් එක බිඳුවයි අවුට් එක එකයි. හොඳයි. එහෙනම් අපි යමු අවසාන අවස්ථාවට. දුවේ පුතේ ඔබට පේනවා Aත් එකයි Bත් එකයි කැරි ඉන් එකත් එකයි. හොඳයි. අපි ලියමු බලන්න. එකයි එකයි එකයි. දැන් ඔබට අර XO ගේට් එකේදී ඉන්පුට් තුනක් තියෙන સિદ્ધාන්තය මතක් කරගත්තොත් ඔත්තේ සංඛ්‍යාවක් තියෙනවා එකේව. ඒ කියන්නේ එකේව තුනක් මෙතන ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒ තුනම XO එකට එනවා. එහෙනම් මෙතන සම් එක වෙනවා. right.
එතකොට අය බලමු කොරිත් අවස්ථාව ගත්තොත් මේ AND වලට AND එකට ඔබට පේනවා ඉන්පුට් තුනක් වෙවිලා තියෙනවා තුනම එකයි. එහෙනම් මේක ගත්තත් මෙතන AND එක එකක් වෙනවා. මේ AND එකට ගත්තොත් එකක් එනවා මෙතනින් එනවා එකක්. එහෙනම් ඒ AND එකත් එකයි. මේ AND එකත් මේ C වලින් එකක් එනවා මේ උඩෙන් එකක් මේක සම්බන්ධ වෙනවා මේකත් එකයි. ඒ අනුව අපිට AND තුනමත් එක වෙනවා. හැබැයි AND තුනම එක්ුණාට ඉතින් අපිට තුනක් කියලා විශේෂත්වයක් නැහැ. කොහොම වුණත් එක මේ OR ගේට් එක එකක් වෙනවා. OR ගේට් එක ගුණා කියලා කියන්නේ අපිට මේ අවසාන ප්‍රතිඵල ලබා දීලා තියෙනවා. සම් එක එකයි carry out එක එකයි. එහෙනම් ඔබට පේනවා මේ සර්කිට් එක නැත්තම් මේ පරිපථය මගින් බිටු දෙකක් එකතු කිරීම විතරක් නෙමෙයි ඒ බිටු දෙකට පෙර බිටුවෙන් ආපු නැත්තම් පෙර පදයෙන් ආපු carry in bit එකක් තියෙනවා නම් ඒකත් සලකා බලලා එකතු කිරීම සිද්ධ වෙනවා. ඒ විතරකුත් නෙමෙයි ප්‍රතිඵලය නැත්තම් සම් එක ලබා දීලා carry out එකත් පැහැදිලිව පෙන්වන්න කරනවා හරියාකාරව. එහෙනම් අපේ full ladder circuit එක හරියට වැඩ කරනවා ෆන්ක්ෂන් වෙනවා කියලා දැන් ඔබට පේනවා. එහෙනම් මේක තමයි ඔබ එකතු කිරීමේදී මධ්‍ය සැකසුම් මේකකේ ඔබ වෙනුවෙන් කරලා දෙන්නේ. හොඳයි. එහෙනම් අපිට පූර්ණාකලන පරිපථය පැහැදිලිව කතා කරා. දුවේ පුතේ අපි එහෙමනම් ඊළඟට අපිට යොමු වෙන්නේ අනුක්‍රමික පරිපථ වලට. අනුක්‍රමික පරිපථ කියන්නේ දුවේ පුතේ මම ඔබට මුලින්ම මතක් කරා මේ අවස්ථාවේ දෙන ආදානය විතරක් නෙමෙයි පෙර පැවති ආදානත් මේක රඳවා තියාගෙන නැවත ලබා දීමක් සිද්ධ වෙනවා මේ පරිපථ. බලමු. එම අවස්ථාවේ ලබා දෙන ආදාන මත පමණක් නෙවෙයි පෙර ලබා දුන් ආදානද ප්‍රතිදානයේ සිද්ධ වෙලා ඒ ප්‍රතිදානයේ නැවතත් ආදාන වීමක් සිද්ධ වෙලා වර්තමාන ප්‍රතිදාන ලබා දෙන පරිපථයක් තමයි අනුක්‍රමික පරිපථයක් වෙන්නේ. මේක හරිය ලූප් එකක් වගේ. මේ ලූප් එකක් කියලා කියන්නේ ඉන්පුට් දෙනවා ඒ ඉන්පුට් විතරක් නෙමෙයි ඒ ඉන්පුට් මතින් ලැබෙච්ච අවුට්පුට් එක නැවතත් ඉන්පුට් එකක් වෙලා මේ අවස්ථාවේදී දෙන අවුට්පුට් එකට බලපෑමක් කරනවා. ඔබට මම පරිපථය පෙන්නුවොත් පැහැදිලි වෙයි. මේ බලන්නකො. මේ පරිපථයේ ඔබ බැලුවොත් A B කියලා ඉන්පුට් දෙකක් ලබා දීලා තියෙනවා. මේ B කියන්නේ NOR ගේට් එකක්. මේ NOR ගේට් එක දුවේ පුතේ එක ඉන්පුට් එකක් B අනිත් ඉන්පුට් එක මොකද්ද? කලින් දුන්න අවුට්පුට් එක මේ F එක තමයි නැවතත් මේකට එන්නේ. මම ඒක නම් කරලා තියෙනවා F කියලා. ඒක නැවතත් මේකට ඉන්පුට් වෙනවා. එහෙනම් A ඉන්පුට් එකම අනුව B + F බා කියන එක තීරණය වෙනවා. ඒ අනුව නැවතත් මෙතන තියෙන NOR ගේට් එක ක්‍රියාත්මක වෙනවා. පෙර පැවතිච්ච නැත්නම් කලින් අතීතයේදී විච්ච ඉන්පුට් එකක් හින්දා හැදිච්ච අවුට්පුට් එක ආපහු ඉන්පුට් වෙලා ඒ අවුට්පුට් එක හින්දා යම් වෙනසක් කරලා දෙන පරිපථයක් තමයි මේ අනුක්‍රමික නැත්නම් sequential circuit එකක් නැත්නම් logic gate එකක් කියලා කියන්නේ. right. එතකොට මෙන්න මේ පරිපථයේදී මෙන්න මේ ආපහු වෙන loop එක තියෙනව නේද? මේ කලින් දුන්න input output එකෙන් ආපු loop එක. මේකට අපි කියනවා feedback loop නැත්නම් ප්‍රතිපෝෂණ loop එක කියලා. මෙන්න ප්‍රතිපෝෂණ loop එකත් පදනම් කරන් තමයි අපේ memory cell එකක් නැත්නම් පරිගණකයේ මතකයක් ගොඩනගන්නේ. එතකොට ඔබ දන්නවා මධ්‍ය සැකසුම එකතු තියෙනවා registers, cache memory, එතකොට RAM memory මේ දේවල් ගොඩනගන්න භාවිතා කරන්නේ මෙන්න මේ circuit එක නැත්නම් පරිපථය. හොඳයි. මේ feedback loop එකෙන් තමයි කලින් තිබිච්ච output එක නැවත තරම් ඉස්සරහට එන්නේ. එහෙනම් මතක තියාගන්න. හොඳයි. මම මෙතන මේ ලබා දීලා තියෙන NOR gates හින්දා ඔබට NOR gate එකේ truth table එක ඔබේ පහසුවෙන්දා වෙනම් පොඩ්ඩක් පොඩියට පෙන්වුම් කරලා තියෙනවා. මේ ඔබේ පහසුවට දීලා තියෙන්නේ මේක මේ circuit එකේ එක නෙමෙයි. මේ circuit truth table එක මේක පැහැදිලිව තේරුම් ගන්න. මේ දීලා තියෙන NOR gate එක හැසිරෙන්නේ කොහොමද කියලා ඔබට පොඩ්ඩක් මතක් කරන්න. ඔබට පොඩ්ඩක් අමතක වුණා මතක් කරලා පහසුවක් දෙන්න එහෙම කරේ. හොඳයි දුවේ පුතේ NOR gate එකේදී ඔබ දන්නවා එකක් හරි ඉන්පුට් එකක්, ඒ කියන්නේ එක බිට් එකක් හරි ඉන්පුට් ලා තියෙනවා නම් අවුට්පුට් එක බිඳුවයි. ඉන්පුට් දෙකම බිඳු නම් පමණයි අවුට්පුට් එක එක වෙන්නේ. ඕ එක අනිත් පැත්ත. ඕ එකේදී දෙකම බිඳු නම් අවුට්පුට් එක බිඳුවයි. එහෙනම් නෝ එකේදී දෙකම බිඳුනම් අවුට්පුට් එක එකයි. අන්න පැහැදිලි. එහෙනම් අනිකුත් ඒවා ඔක්කොම බිඳු. දැන් ඒ විදිහට තමයි මේ ලූප් එක ගොඩනැගිලා තියෙන්නේ. එතකොට මේ ලූප් එක ඔන්න නිකන් මම පැහැදිලි කරනවා නම් මේ x දාලා තින්නේ පෙර තිබෙච්ච ඉන්පුට් එක ඕනම එකක් වෙන්න පුළුවන්. ඒක නොසලකා හරලා a විතරක් එක නම් මේ දෙක ඕනම එකක් වෙන්න පුළුවන්. a විතරක් එක නම් ඔබ දන්නවා කිසියම් තැනකින් එකක් ආව නම් NOR gate එකේදී output එක බිඳුවක් වෙනවා. output එක බිඳුවක් වෙනවා. එහෙනම් ඒ අනුව මෙතන f එක ඔබට පේනවා බිඳුව වෙන බව. හරි.
ඊට පස්සේ මේ F බිඳුව නැවතත් මෙහෙට එනවා. නැවතත් මෙහෙට ඇවිල්ලා මෙතන බිඳුව වෙලා B එක මත B ඉන්පුට් එකත් එක්ක ක්‍රියාත්මක වෙලා අපිට ඊගාව ප්‍රතිදානට එක ගොඩනගලා දෙනවා. මේ ප්‍රතිදාන එකිනෙක පැහැදිලි කරන්නේ නැතුව ඔබට මේ පරිපතය මම පෙන්눔 කරා, සත්‍යවග පෙන්눔 කරා. අපි මේක භාවිතා කරලා ගොඩනගන මතක ඒකකවල සිද්ධ වෙන්නේ මොකද්ද කියලා බලමු. මොකද ඒ ප්‍රතිදානෙ ඔබට පැහැදිලිව එකිනෙක පැහැදිලි කරගන්න ඕනේ. මේක මම ඔබට නිකන් නිදර්ශනයක් පමණයි පෙන්නුවේ. මේ නිදර්ශනයේදී ඔබ දැක්කා ෆීඩ්බැක් ලූප් එක කොහොමද වැඩ කරන්නේ? ඒ ෆීඩ්බැක් ලූප් එක අනුව කොහොමද මේ සර්කිට් එක ගොඩනගන්නේ? ඒකේ ප්‍රතිඵල ලබා දෙන්න කියලා. හොඳයි. එහෙනම් අපි ඉදිරියට යමු. මෙන්න මේ අවස්ථාවට. මේ තියෙන දුවේ පුතේ අපි කතා කරන මෙමරි සෙල් එක හදන දායකත්ව සපයන සර්කිට් එක. මේකට අපි කියනවා ෆ්ලිප් ෆ්ලොප් එක කියලා. ඇත්තම කියනවා මේක ෆ්ලිප් ෆ්ලොප් කියලා කිව්වට මේකට අපි කතා කරන්නේ ලැච් කියලා. මම සිංහලෙන් මේකට පිළිපුල කියලා සඳහන් කරනවා. නමුත් මේක ඇත්තම කරන්නේ ලැච්. ලැච් කියලා කියන්නේ ෆ්ලිප් ෆ්ලොප් එක හදන්න දායක වෙන මූලික තනුම් මේකකය. මේ ලැච් එකේදී ඔබට පේනවා අර ෆීඩ්බැක් ලූප් දෙකක් තියෙනවා. මේ ෆීඩ්බැක් ලූප් දෙකක් තියෙනවා. ඒකම මේ පිළිපුල හදන්න අපිට යොදා ගන්න ලොජික් ගේට්ස් දෙකක් තියෙනවා. එකක් තමයි NAND එක, අනිත් එක තමයි NOR ගේට් එක. මේ NAND ගේට් එක දාලා හදපු ෆ්ලිප් ෆ්ලොප් එකක්. ඒක මේක SR කියලා ඉන්පුට් දෙකක් පෙන්눔 කරලා තියෙනවා. මේ SR ඉන්පුට් දෙක අපි කතා කරන්නේ set reset කියලා. ඒකම අවුට්පුට් එක Q සහ Q bar කියලා පෙන්눔 කරනවා. දුවේ පුතේ මේ අවුට්පුට් එක පෙන්눔 කරනකොට බලන්න මම සත්‍යතාවගත එක මම ඔබට කතා කරලා පෙන්නන්නම්. ඒකෙත් මම මුදල පෙන්눔 කරලා තියෙනවා NAND ගේට් එකේ ප්‍රතිඵලය කොහොමද කියලා පෙන්නන්න. NAND ගේට් එක කොහොමද හැසිරෙන්නේ කියලා පෙන්눔 කරන්න. ඔබට පේනවා NAND ගේට් එක වැඩ කරන්නේ දෙකම ඉන්පුට්ස් එක නම් NAND ගේට් එක බිඳුවයි. අනිත් සෑම අවස්ථාවකම NAND ගේට් එක එකයි. right. එතකොට මේ පිළිපොළ වැඩ ගන්න කොහොමද කියලා බලමු. මේ පිළිපොළ වැඩ කිරීමේදී ඔබට පේරෙන්න ඕනේ නැත්නම් පෙනේවි යම් අවස්ථාවක කලින් දුන්න ඉන්පුට් එක රැඳිලා තියෙනවා මේ ලූප් එක ඇතුලේ. ඒ කියන්නේ මෙතන ඉන්පුට්ස් වෙනස් කරා ඇතුලේ තියෙන වටිනාකම වෙනස් නොවි වෙනස්ව පවතිනවා. අන්න ඒක තමයි මෙමරි එක කියලා කියන්නේ. හොඳයි දරුවනේ. අය බලමු කොහොමද මේ ලැච් එක ක්‍රියාත්මක වෙන්නේ කියලා. මම මුලින්ම S බිඳුවයි R එකයි අවස්ථාව වල පෙන්눔 කරනවා. S බිඳුවයි R එකයි. S බිඳුවයි R එකයි. S බිඳුවයි R එකේදී ඔබට මම යොමු කරන්නම් ඔබේ මතක කරගන්න මේ NAND ගේට් එකේදී සිද්ධ වෙන දේ. NAND ගේට් එකේදී කිසියම් තැනක බිඳුවක් ආවා නම් අවුට්පුට් එක වෙනවා. NAND එක අවුට් එක බිඳුවක් දෙන්නේ දෙකම එක නම් පමණයි. දෙකම එක නම් පමණයි අවුට් එක බිඳුවක් දෙන්නේ. එහෙම නැත්නම් NAND එක ලබා දෙන්නේ එකේ අගය. කිසියම් තැනක බිඳුවක් ආවා නම් බිඳුවක් ගෑවුනාද ගෑවුනේ කොහෙද NAND එක එකක් ලබා දෙනවා. එහෙනම් ඒ අනුව මෙතන මේ බිඳුව තියෙන ස්ථානයේ NAND එක එක ලබා දෙනවා. මෙතන ඉන්පුට් එක මොකක් වුණත් ප්‍රශ්නයක් නැහැ. හරි. ඒ අනුව මේ එක මෙතනට එනවා. මේක මෙතනට ආවට පස්සේ මම ඒක ඔබ යොමු කරන්නම් NAND ගේට් එකේදී අවසන් තත්ත්වය. බලන්න දෙකම එකයි එකයි තියෙනවා. NAND ගේට් එක අවුට්පුට් එක බිඳුවක් ලබා දෙනවා. එහෙනම් ඒ අනුව මෙතන බිඳුව දෙනවා. එහෙනම් ඔබට පේන්න ඕනේ Q එකයි Q bar බිඳුව එකන අවස්ථාවට ඇතුළලා තිනවා. මේ Q සහ Q bar කියලා කියන්නේ එකිනෙක ප්‍රතිවිරුද්ධ ආගයන් ලැබෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. Q එක නම් Q bar බිඳුවයි Q බිඳුව නම් Q bar එකයි ආදී වශයෙන් මෙතන ගොඩනගෙන්න ඕනේ. හරි. එහෙනම් ඔබට පේනවා මේකේ සත්‍යවගේ පළමු කොටස හරිය ගියා. හොඳයි. දැන් අපි ඊගා අවස්ථාව බලමු. දැන් S එකයි R එකයි. දැන් එතකොට R කොහොමත් එක තියෙන්නේ. හින්දා මම S එක විතරක් වෙනස් කරන්නම්. දැන් මෙතනින් තියෙන බිඳුව මෙහෙට ඇවිල්ලා තියෙනවා. මෙතන ආපු අවුට්පුට් එක බිඳුව මෙතනට ඇවිල්ලා තියෙනවා. දැන් NAND ගේට් එකට අවුට්පුට් එක කියලා දෙනවා S එක වුණාට මේ ඇවිල්ලා තියෙන බිඳුව මෙහෙම තියෙනවා. එහෙනම් NAND ගේට් එකේදී බිඳුවක් ඇවිල්ලා තියෙනවා නම් ඔබ දන්න මොකද වෙන්නේ? අවුට්පුට් එක එකයි. එහෙනම් මේ Q එක එකයි. ඒකේ විසි වෙනසක් නැතුව එහෙම පවතිනවා. දැන් ඔබ බලන්න S කලින් තිබිච්ච බිඳුවේදීත් මේක අවුට්පුට් එක එකයි. නැවතත් මම S එක කළා වෙනස් කරා. හැබැයි මේ තියෙන Q bar එකේ ආපු අවුට්පුට් එක මෙතනට ආපු හින්දා ඔබට පේනවා මෙතන Q එක නැවතත් එකයි. ඒකේ වෙනසක් නැතුව තියෙනවා. එහෙනම් අපිට පේන්න ඕනේ මෙතන වෙනසක් නොවි පෙර වැලියු එක මෙහෙම පවතින බව. පෙර වැලියු එක වෙනසක් නොවි මේ ආකාරයෙන් පවතිනවා. මේක තමයි අපි මතක ඒකකයක් නඳවා ගත්තා කියලා කියන්නේ. එක බිට් එක මතකයක් තබා ගත්තා දැන් මේ ලැච් එක ඇතුලේ. right. අය බලමු ඊග අවස්ථාව. S එක තියෙද්දි මං R බිඳුව කරනවා. S කොහොම තියෙද්දි මං R බිඳුව කරනවා. දැන් දුවේ පුතේ බලන්න එක ඉන්පුට් එකක් ආව බිඳුවක්.
R එක. දැන් මේ R කියලා කියන්නේ රීසෙට්. මේ R බිඳුව කරන්නේ අපි මේ තියෙන වැලියුක රීසෙට් කරන. දැන් අර මතකේ තියාගත්ත රීසෙට් කරන්න ඕනනේ. ඒ රීසෙට් කරන තමයි R බිඳුව කරන්නේ. හොඳයි. දැන් එහෙනම් R බිඳුව කරා. දැන් දුවේ පුතේ බලන්න. R බිඳුව වෙච්ච ගමන් NAND ගේට් එකේ හැසිරීම ඔබ මතක් කරගන්න. බිඳුවක් ආව NAND ගේට් එකට. එහෙනම් අවුට්පුට් එක මොකද වෙන්න ඕනේ? 1 වෙන්න ඕන. එහෙනම් මෙන්න මෙතන අපිට 1 එන්න ඕන. ඒක අතන්ට යනවා. දැන් ඒක එතනට ගියා ගමන් මොකද වෙන්නේ? ඔබ බලන්න NAND ගේට් එකේදී එකේව දෙකක් ඇවිල්ලා. එකේව දෙකක් ආපු ගමන් අවුට්පුට් එක මොකද වෙන්නේ? බිඳුව වෙන්න ඕන. අන්න එහෙනම් මේක බිඳුව වෙනවා. රයිට්. මම එතන පොඩ්ඩක් වෙනස් කරා වැඩි පහසු වෙන්න. හොඳයි. දැන් එහෙනම් Q බාවට ප්‍රතිඋත්තර දේ Q වලදී කොට නැගිලා තියෙනවා. වෙනවද? Q බිඳුවයි Q බා එකයි. රයිට්. දැන් මේ විදිහට අපිට මේ ලැච් එක රීසෙට් කරා. දැන් කලින් තිබිච්ච රඳවා තියාගත්ත මතකේ දැන් අහක් කරගත්ත Q වල. හරි. දැන් ආයි බලමු ආපහු S එක බිඳුව කරලා. R එක බිඳුවෙමයි තියෙන්නේ. S එක බිඳුව කරලා. බලමු මේක අවස්ථාව. R බිඳුව කරාම මේකේ අරුම් පුදුම වැඩක් වෙනවා. ඔබට පේන්න ඕනේ NAND ගේට් එකේදී කිසියම් තැනකින් බිඳුවක් આવොත් අවුට්පුට් එක 1 වෙන්න ඕන. අවුට්පුට් එක බිඳුව වෙන්න ඕන. ඒ අවුට්පුට් එක බිඳුව වෙනකොට මෙතන තියෙන බිඳුවේදී අවුට්පුට් එක මෙතන Q කියන එක වෙනස් වෙනවා එක විදිහට. ඒකම බාන R කොහොමද තියෙන බිඳුව. R තියෙන බිඳුව හින්දා මෙතන අවුට්පුට් එකත් එකයි. දැන් ඔබට පේන්නේ පරස්පර විරුද්ධ තත්ත්වයක් දෙකක් මේ ලැච් එක ඇතුළේ ඇති වෙනවා. Q එකයි Q බාරුත් එකයි. මෙන්න මේක ඉන්වැලිඩ් අවස්ථාවක් මේ ලැච් එක ඇතුළේ. එහෙනම් ලැච් එකේදී මේ වගේ ඉන්වැලිඩ් අවස්ථාවක් එන්න නොදී අපි මේක රඳවා ගන්න ඕන. ඒ කියන්නේ අවසානයේදී බිඳුවයි S වලටයි R වලටයි දෙකටම බිඳුව අවස්ථාව නොදී අපි මේක රඳවා ගන්න ඕනේ. මේ ලැච් එකේ තියෙන පොඩි අඩුපාඩුවක්. ඒ හින්දා ලැච් එකේදී ඔබ පේනවා මතකයන් තියා ගන්නවා. බිට් එක බිඳුවේ මතකේ තියා ගන්නවා. එකේ මතකේ තියා ගන්නවා. හැබැයි යට දෙකම S සහ R දෙකම බිඳුව වුණොත් මේ ලැච් එක අස්ථාවර බවටපත් වෙනවා. ඒකින්ද අපි මේ අවස්ථාව ගොඩනගන්නේ නැතු වෙන්න අපි ලැච් එක නවත්ත ගන්න ඕනේ මේ අවස්ථාවේ. හොඳයි. එහෙනම් මේ පිළිපොලේ හැසිරීම ඇත්තටම ඔබට දැනගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පිළිපොලේ මොකද්ද වෙන්නේ කියන ක්‍රියාත්මක වෙන්නේ කොහොමද කියලා ඔබට මේ සත්‍යාවක් වාසයෙන් පැහැදිලි කිරීමක් අපි බලාපොරොත්තු වෙන්නේ නැහැ. ඔබේ මේ විශේෂ ධාරාව තුල. ඔබ පිළිපොල හඳුනාගෙන පිළිපොල අඳින්න දැනගත්තා නම් ඒක ප්‍රමාණවත්. ඒකම NAND ගේට් එක පාවිච්චි කරලා හදපු පිළිපොල මේ ඔබ දකින්නේ. මේ පිළිපොලේ S සහ R මේ පිළිවෙලට තියෙන්න ඕනේ. S තියෙන තැන Q සහ R තියෙන තැන Q බාර් එකේ තියෙන්න ඕන. හොඳයි. එහෙනම් මේ සැකස්ම අඳ ගන්න පුළුවන් නම් අපි හිතන්නේ ඔබ අවශ්‍ය දැනුම ලබාගෙන අවසන්. අපි පොඩ්ඩක් ඉක්මනට යමු. මම ඔබට කිව්වා තව පිළිපොලක් තියෙනවා කියලා. NOR ගේට් එක පාවිච්චි කරනවා. අපි යමු ඒකට. right. මේ ලැච් එක. මේ NOR ගේට් පාවිච්චි කරපු ලැච් එක. මේ ලැච් එකත් මේ ආකාරයට පුළුවන් පැහැදිලි කරන්න. හැබැයි මේකේ ප්‍රතිවිරුද්ධ තත්ත්වයක් ඇති වෙන්නේ බලන්න මේ NOR ගේට් එක මම අපිට දාලා තියලා තියෙනවා. කිසියම් තැනක ඉන්පුට් එක බිඳුව නම් NOR ගේට් එක ලබා දෙනවා එකක්. දෙකම බිඳුව නම් තමයි NOR ගේට් එක එකක් ලබා දෙන්නේ. එහෙනම් මේ පිළිපොලත් මේ ආකාරයෙන් පැහැදිලි කරන්න පුළුවන්. නමුත් මේක පැහැදිලි කරන්න මම යන්නේ නැහැ. මක් නිසාද මේ පිළිපොල අඳින්න ඔබ දැනගත්තන ප්‍රමාණවත්. හැබැයි එක දෙයක් මම පැහැදිලි කරන්නම් ඔබට මේ set reset ලැච් එකේ Q සහ Q bar කියන ස්ථානයන් දෙක පොඩ්ඩක් වෙනස් වෙන්න ඕන. R එක උඩට ගන්නවා S එක පල්ලෙහාට දානවා. කලින් NAND gate පාවිච්චි කරපේදී S එක උඩ R එක පල්ලෙහා. මත තියාගන්න. මේ ලැච් එකේදී R එක උඩ S එක පල්ලෙහා. ඔබට මේක වදින්න ලේසි. NOR gate එක පාවිච්චි කරන ලැච් එකේ R එක NOR gate එකේදී අපි NOR කියලා NOR gate එක ලියන්නේ. ඒකේ R එක උඩට ගන්න මතක තියාගත්තම හරි. එහෙනම් NAND එකේදී R එක පල්ලෙහාට ඒ කියන්නේ රීසෙට් එක පල්ලෙහාට සෙට් එක උඩ. ඒ ආකාරයෙන් මේ පිළිපොළ වර්ග දෙක මාරු කරන්න නැතුව අඳින්න පුළුවන් නම් අපි හිතනවා වැඩේ සාර්ථකයි කියලා. හොඳයි මම තව පොඩි සිද්ධාන්ත ටිකක් පෙන්වන්න කන්නම් ලැච් එකයි පිළිපොළ අතර වෙනස්කම් මොනවද කියලා. අපි ටක් ගාලා ඒ ස්ලයිඩ් එකට යමු. හොඳයි. ඔබට මම පොඩි සාරාංශයක් පෙන්වන්නම්. ලැච් එකේ සමරි එක NAND එක පාවිච්චි කරලා ලැච් එකේ සමරි එක
මෙන්න මේ ආකාරයෙන් S බිඳුව R බිඳුව නම් අපිට ලැබෙනවා ඉන්වැලිඩ් අවස්ථාව. මම අපිට කිව්වා ඉන්වැලිඩ් අවස්ථාව. ඒ අවස්ථාව උදා වෙන්න දෙන්න බෑ. ඒකම S බිඳුවයි R එකයි හෝ R එකයි S බිඳුවයි හෝ අවස්ථාවේදී මේ බිට් දෙක මේ ආකාරයෙන් ලැබෙනවා. S සහ R දෙකම එක් අවස්ථාවේදී පෙර තියෙන බිටුව නැත්තම් පෙර R වල නැත්තම් Q වල ආපු අගේ මොකද්ද කියලා මේකේ මතකේ තියාගන්න නැත්තම් මෙමොරයිස් කරගන්නවා නැත්තම් මතකේ ස්ටෝර් කරගන්න. එහෙනම් S සහ R දෙකම එක වෙච්ච අවස්ථාව තමයි පිළිපොලක් නැත්තම් D ලැච් එක නැත්තම් එහෙම නැත්තම් NAND gate එක පාවිච්චි කරපු ලැච් එක අගේ මතක තියාගන්න රෙකෝඩ් කරලා නැත්තම් මෙමොරි එකේ තියාගන්න. ඒක අපි ගමු NO gate එක පාවිච්චි කරපු ලැච් එක SR ලැච් එක NO වලින් නැත්තම් set reset ලැච් එක NO වලින් භාවිත කරපු අවස්ථාව S සහ R දෙකම බිඳු නම් previous value එක මතකේ තියාගන්න. එතකොට S බිඳුවේදී R එකේදී අගයන් Q සහ Q භාව වශයෙන් වෙනස් වෙනවා. S එකේදී R එකේදී බිඳුවේදීත් එහෙම වෙනස් වෙනවා. අවසානයේදී S සහ R දෙකම එක වුණොත් ඔබට මතකනේ NAND එකේදී දෙකම බිඳු නොතින් අර ඉන්වැලිඩ් අවස්ථාව එනවා. මේකේදී ඉන්වැලිඩ් අවස්ථාව උදා වෙන්නේ S සහ R දෙකම එක වුණොත්. මේ දෙකම එක වුණොත් එන ඉන්වැලිඩ් අවස්ථාව උදා නොවෙන්න අපි වග බලා ගන්න ඕනේ. එහෙම නැත්නම් මේ පරිපතේ අස්ථාවර වෙනවා. හොඳයි. එහෙමනම් ලැච් එකයි ෆ්ලිප් ෆ්ලොප් එකේ පොඩි වෙනස්කම් ටිකක් තියෙනවා. මම පොඩ්ඩක් මොහොතක් ඒකට ඔබ කරන්න මේක ඔබ නිකන් සිද්ධාන්ත දැනගත්තා නම් ඇති ප්‍රමාණවත්. ලැච් පාවිච්චි කරලා තමයි පිළිපොළ හදන්නේ. නැත්තම් ෆ්ලිප් ෆ්ලොප් එක හදන්නේ. ලැච් එක පාවිච්චි කරලා ෆ්ලිප් ෆ්ලොප් එක හදනවා. ඒකම ෆ්ලිප් ෆ්ලොප් එකට ලැච් එකේ නැති කන්ට්‍රෝල් ඉන්පුට් එකක් ලබා දෙනවා. ඒ කියන්නේ ෆ්ලිප් ෆ්ලොප් එක අපිට පුළුවන් කන්ට්‍රෝල් කරන්න. ඒක අපි ක්ලොක් සිග්නල් එකක් දීලා තමයි මේක පාලනය කරන්නේ. ඔබ දන්නවා ඩිජිටල් ස්විච් වල ඕන් ඔෆ් ස්විච් එක ඒ වගේම සමහර අපි හිතමු එකම ස්විච් එක පාවිච්චි කරලා වෙන වෙන ෆන්ක්ෂන්ස් කීපයක් කරන අවස්ථාවල අන්න ඒ වගේ අවස්ථාවල අපි පාවිච්චි කරන මෙන්න මේ පිළිපොළ. එතකොට මේ කන්ට්‍රෝල් එකක් පාවිච්චි කරලා තමයි පිළිපොළ යොදාගන්නේ. ඒකම ලැච් එකේ ඔබ දන්නවා අර පොඩි ඉන්වැලිඩ් අවස්ථාවක් ඇති වෙනවා. ඉන්වැලිඩ් අවස්ථාවක් ඇති වෙනවා. ඒ ඉන්වැලිඩ් අවස්ථාවේදී Q සහ Q bar දෙකම එකම අගේ ගන්නවා. එහෙම නොවෙන්න ඕනේ නමුත් එකම අගේ ගන්නවා. මේ අවස්ථාව මගහරව ගන්නවා අර පිළිපොලේදී නැත්නම් ෆ්ලිප් ෆ්ලොප් එකේ දෙන කන්ට්‍රෝල් සිග්නල් එකේ හින්දා. එහෙනම් මෙන්න මේ ටික තමයි ඔබට සිද්ධාන්ත වශයෙන් මේ පාඩම තුල දැනගන්න ඕනකම තියෙන්නේ. හොඳයි අද මේ පුතේ එහෙනම් මම හිතන්නේ අද දවසේ කතා කරපු දේවල් අනුව ඔබ දැනගත්ත අනුක්‍රමික පරිපථ එහෙම නැත්නම් සීක්වෙන්ෂල් සර්කිට්ස් මොනවද කියන්නේ? ඒකම මේ ඔබ දැනගත්ත ෆ්ලිප් ෆ්ලොප් නැත්නම් ලැච් එක පාවිච්චි කරලා මතකයක් තියාගන්නේ කොහොමද කියලා. ඒක ඔබ දැනගත්තා මධ්‍යසකසුම් මේකකේ තනුම එකක් වෙනින් සලකන ඇඩර් සර්කිට් එක, හාෆ් ඇඩර් සර්කිට් එක සහ ෆුල් ඇඩර් සර්කිට් එක කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? සහ ඒ වැයේ ප්‍රතිදාන කොහොමද ගොඩනගන්නේ? එහෙනම් මේ තමයි අපි පාඩමේ අවසානය. අද දවසේ ඔබ මේ අධ්‍යයනය කරපු දේවල් ටික නැවත බලා ගන්න ඕන නම් නැත්නම් පරිශීලනය කරන්න ඕන නම් ඔබට ආරාධනා කරනවා channel NIE YouTube නාලිකාවට ප්‍රවේශ වෙලා මේ දැනුම නැවත ලබා ගන්න අවශ්‍ය සටහන් ලෑස්ති කරගන්න සූදානම් කරගන්න විභාග වලට හොඳින් මුහුණ දෙන්න. එහෙමනම් ඔබට ආයුබෝවන්